නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න තරම් අපි කවුරුත් භාග්‍ය වාසනාව ලැබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විවිධ කෙනා විවිධ විදිහට පැහැදී වාසය කළා. ඉතින් එක්තරා දවසක බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා සකුළුදායි කියන අන්‍යාගමික මතයක් දරන, අන්‍යාගමික මතයක් ප්‍රකාශ කරපු අන්‍ය තීර්ථක ආගමික නායකයෙක්. ඉතින් මේ පුද්ගලයා ප්‍රකාශ කළා මේ පුද්ගලයා ළඟත් බුදුරජාණන් වහන්සේ ගැන යම් චිත්ත ප්‍රසාදයක්, යම් පැහැදීමක් තිබුණා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පුද්ගලයා ප්‍රකාශ කළා, ස්වාමිනී, මම හිතන්නේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ සෙයින් ගරු බුහුමන් දක්වනවා, සත්කාර කරනවා. ඉතින් මේ විදිහට ගරු බුහුමන් දක්වන්නේ, සත්කාර කරන්නේ ඔබ වහන්සේ මේ පාංශකූලු සිවුරු විතරක්ම පොරවන හින්දා වෙන්න ඕනි. ඊළඟට දානි ටිකක් වළඳන හින්දා වෙන්න ඕනි. ඊළඟට ඔබ වහන්සේ ලැබිච්ච කුටියකින් සතුටු වෙන හින්දා වෙන්න ඕනි. මේ වනාන්තරවල හුදකලාවේ තනියම විවේකයෙන් ඉන්න කැමති හින්දා වෙන්න ඕනි. ආදී වශයෙන් මේ සකුළුදායි දුටු කරුණු කීපයක්, එයාට හිතිච්ච කරුණු කීපයක් ප්‍රකාශ කළා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාලා, සකුළුදායි, මාගේ ශ්‍රාවකයෝ මා කෙරෙහි, තථාගතයන් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් පැහැදී සිටින්නේ, චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ඉන්නේ ඔය කරුණු දැකලා නම් නෙවෙයි. හැබැයි මාගේ ශ්‍රාවකයෝ මා ගැන, තථාගතයන් වහන්සේ ගැන පැහැදී ඉන්න වෙනත් කරුණු තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන මේ පිරිස බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න හේතු වෙච්ච කරුණු අතර පවතින කරුණු තමයි තථාගතයන් වහන්සේගේ අදි සීලය, ඒ වගේම අදි ප්‍රඥාව, ඒ වගේම තථාගතයන් වහන්සේගේ ඥාන දර්ශනය. ඉතින් මේ ආදී කරුණු අතර බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ ළඟ තියෙන තවත් විශේෂ කාරණයක්. ඒ තමයි මේ ලෝකේ සත්වයන් දුකටපත් වෙලා, දුකින් පීඩාවටපත් වෙලා තථාගත බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙනවා. පැමිණෙන්නේ කුමක් සඳහාද? ඒ දුක තේරුම් ගන්න බැරුව දුකින් පීඩාවටපත් වෙලා දුක ඉක්මවා යන්න උවමනා කියන අදහසින්. දැන් පින්වත්නි, අපි අහලා තියෙනවා ධර්මයේ තුල ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කරා පැමිණිච්ච අය, පටාචාරාව, කිසාගෝතමී වගේ අය මේ දුකින් පීඩාවටපත් වෙලා සිහි විකල් වෙලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන්නේ. ඉතින් මේ පැමිණෙන අය බුදුරජාණන් වහන්සේ ළඟින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ දුක ඉක්මවා යනවා. ඒ වගේම තමයි තව කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ
මේ දුක හටගන්නේ කොහොමද කියලා. තවත් කෙනෙක් ඇවිල්ලා අහන්නේ මේ දුක නැති කරන්නේ කොහොමද කියලා. දුකේ නැතිවීම මොකද්ද කියලා. ඒ දුක නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද කියලා තව කෙනෙක් අහන්නේ. ඉතින් එතකොට පින්වත්නි දැන් දුකටපත් වෙලා දුකින් පීඩාවටපත් වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු පිරිස ගැන අපි බොහෝ කොට අහලා තියෙනවා. දැන් කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ දුක හටගන්න හේතුව මොකද්ද? දුකේ නැතිවීම මොකද්ද කියලා අහනවා නම් එබඳු අය ගැන අපිට සමහර විට අහන්න හම්බෙනවා අඩුයි. ඉතින් අපිට අද මේ ඉගෙන ගන්න බුද්ධ දේශනාව බොහොම වටිනා ලස්සන බුද්ධ දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේදී අන්න එබඳු කෙනෙක් ගැන අපිට දැනගන්න ලැබෙනවා. එබඳු කෙනෙක් අහපු ගැටලුවට බුදුරජාණන් වහන්සේ වදාළ ධම් දෙසුම තමයි අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුලයි මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. ඒකං සමයං භගවා මල්ලේසු විහෙරති උරුවෙල කප්පං නාම මල්ලාන නිගමෝ. එක් කලක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදයේ උරුවෙල කප්ප කියන ග්‍රාමයේ මල්ල රජදරුවන්ගේ ග්‍රාමයේ වාසය කළා. එතකොට භද්‍රකෝගාමිනී යේන භගවා තේනුපසංකමේ ඒ ප්‍රදේශයේ හිටපු භද්‍රක ගාමිනී කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කරා පැමිණුණා. පැමිණිලා හිට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච මේ භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අසවදාලා. සාදු මේ බන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේසේතුති. තථාගතයන් වහන්සේ මාහට දුකේ හට ගැනීමත් දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දුකේ නැතිවීමත් මට කියා දෙනවා නම් බොහෝම යහපත්නේ බොහෝම හොඳයිනේ කියලා කියා හිටියා. එතකොට දැන් භද්‍රක ගාමිණී ඇවිල්ලා මොකක්ද ඇහුවේ? තථාගතයන් වහන්සේ මට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ගැන කියා දෙනවා නම් බොහොම හොඳයිනේ කියලා තමයි කියා හිටියේ ඉල්ලා හිටියේ. එතකොට මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අසා සිටියේ නෑ ස්වාමීනි මේ ජීවිතේ දුක කියන්නේ කුමක්ද කියලා. එතකොට ඇවිල්ලා මේ භද්‍රක ගාමිණී ඉල්ලා හිටියේ කුමක්ද? ස්වාමීනි ජීවිතේ දුක හටගන්න විදිහ මට කියා දෙන්න. ඒ දුක නැති කරන විදිහ ගැන කියා දෙන්න. එතකොට එහෙමනම් මේ භද්‍රක ගාමිණීට ජීවිතයේ පවතින මේ දුකට අයිති බව ගැන යම් වැටහීමක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසානේ මෙයා ඇහුවේ දුක හටගන්න විදිහ කියා දෙන්න කියලා. එතකොට පින්වත්නි දැන් බලන්න මේ ජීවිතයේ තියෙන හැබෑ ස්වභාවය යථාර්ථය ගැන මේ ගාමිණීට යම් වැටහීමක් යම් තේරුම් ගැනීමක් තිබිලා තියෙනවා. එතකොට ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් සමහර විට අපිට සමහර කෙනෙක් කියන කතා දිහා බලපුවාම සමහර කෙනෙක් ප්‍රකාශ කරන්නේ ඇයි මේ දුක ගැනම කියන්නේ? ඇයි මේ දුක ගැනම කතා කරන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙනම් බොහොම පැහැදිලි දුක ගැන විතරක් නෙවෙයි කතා කරලා තියෙන්නේ. දුක ගැන විතරක් නෙවෙයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දුක හටගන්න විදිහ ගැනත් ධර්මයේ වදාලා. දුක නැති කරන විදිහ ගැනත් වදාලා. දැන් මේ දේශනාවේදී මේ භද්‍රක ගාමිණී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දුක ගැන අසා සිටියේ නෑ. අසා සිටියේම දුක හට ගන්නා විදිය ගැනයි. දුක නැති කරන විදිය ගැනයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කියා දෙනවා පිළිවෙලින් මේ ජීවිතයේ පවතින දුක් ස්වභාවය නැත්තම් දුක්ඛාර සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මුලින්ම ජාතිපි දුක්ඛා යම් තැනක යම් පුද්ගලයෙක් උපතක් ලබනවාද මනුස්ස ලෝකේ වේවා දෙවියන් අතර වේවා බුදුරජාණන් වහන්සේ වදාළනේ මව් කුසකින් කෙනෙක් උපදිනවා. දැන් මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ සමහර සත්වයන් ආදී කොට ඇති පිරිස මව් කුසකින් උපදින්නේ. ඊළඟට අණ්ඩජ උපතක් තියෙනවා. බිත්තර ඇතුලෙන් සත්වයන් උපදිනවා. කුරුල්ල වගේ සත්තුන්. ඊළඟට සංසේදජ තෙත් පරිසරයේත් සත්වයන් උපදිනවා.
ජලයේ ඊළඟට තෙත පරිසරවල වල ඕපපාතික මේ ආකාර තුනෙනුත් බැහැරව සත්වයන් උපදිනවා දෙවියන් ප්‍රේතයන් ආදී කොට ඇති. එතකොට මේ කුමන තැනක උපන්නත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උපත දුකටයි අයිති. කුමක්ද දුකට අයිති වෙන්නේ? ඒ උපන්න සත්වයාට තමයි පෙරලා ජරා මරණ උරුම වෙන්නේ. දැන් පින්වත්නි මනුස්ස ලෝකේ කෙනෙක් උපදිනකොට දැන් අපි කවුරුත් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. අපිත් මනුස්ස ලෝකෙ උපදින වෙලාවේ අපේ උපත දැකලා සතුටු වෙච්ච විශාල පිරිසක් අපි වටේ හිටියා. ඊළඟට දැනටත් කෙනෙක් මනුස්ස ලෝකේ මව් කුසකින් බිහි වෙනකොට මනුස්ස ලෝකේ ජීවිතයක් ලැබෙනකොට ඒ ගැන සතුටු වෙන්න විශාල පිරිසක් ඉන්නවා ඥාතීන් ආදී කොට මිත්‍රයන් ආදී කොට. නමුත් ඒ උපදින කෙනා දැන් අපි මනුස්ස ලෝකේ උපන්නා ඒ උපන්න නිසාම අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ජරා මරණ ආදී කොට ඇති මේ දුක් දුම්නස් හැම දෙයකටම. ඊළඟට අපිට කෙනෙක් උපදිනවා දකින්න හම්බ වෙනවා. හැබැයි ඒ උපදින කෙනාටත් මේ කියන ජරා මරණ ආදී කොට ඇති හැම දෙයක්ම උරුමයි. මරණයෙන් අවසන් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් තැනකද උපදින්නේ ඒ උපත දුකටයි අයිති කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උපන්න සත්වයාට උපන්න පුද්ගලයාට වයසට යන්නේ කුරුමයි. ඔන්න ටිකෙන් ටික ඇස්පේන එක දුරු වෙලා යනවා. කන් නැසී යනවා. අතපය වාරු නැති වෙලා යනවා. එතකොට අපිට දකින්න ලැබෙනවා අපේ ජීවිතවලටත් අපිටත් යම් දවසක උරුමදී සමහර කෙනෙක් ජරා ජීර්ණ වෙලා ගිහිල්ලා මේ ශරීරයේ දිරලා ගිහිල්ලා හොඳටම අතපය වාරු නැහැ. හැරමිටියක වාරුවෙන් යන්නේ ඉන්නේ. ඊළඟට තමන්ගෙම තමන් යම් තැනකද හාන්සි වෙන්නේ තමන්ගේ ශරීරයේ තමන්ටම වාරු නැහැ. තමන් වාඩි වෙලා ඉන්න තැනින් හාන්සි වෙලා ඉන්න තැනින් නැගිටලා තමන්ගේ කටයුතු කරගන්න බෑ. එක ඇලයක ඉඳලා තවත් ඇලයකට හරවන්න තවත් කෙනෙක්ගේ උපකාරයක් ඕනේ. ඊළඟට තමන්ගේම කටට එන කෙල ටික ගිල ගන්න තරම් හයියක් නැති වෙන දවසක් එනවා මේ ජීවිතේ. තමන්ගේම ඇස්පිල්ලම ගහගන්න බැරි වෙන තරමට මේ ශරීරයේ දිරලා දුර්වල වෙලා යනවා. ඉතින් ඒ වගේ ජරාව වයසට යන එක උරුම කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේක දුකටයි අයිති. ඊළඟට ලෙඩ රෝග වැළඳෙනවා. දැන් මේ උපන්න මිනිසයාට උපන්න සත්වයාට වැළඳෙන ලෙඩ රෝග දිහා බලපුවාම කායික ලෙඩ රෝග තියෙනවා. ඒ වගේම මානසික ලෙඩ රෝග තියෙනවා. එතකොට নানা ප්‍රකාර විදිහේ රෝගාබාධයන්ට උරුම වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර අසනීපයකට ඖෂධ තියෙනවා. බෙහෙත් පාවිච්චි කරලා යම්කිසි ගුණයක් ලබා ගන්න පුළුවන්. සමහර රෝගයක් වැළඳුනහම ඒ රෝගයෙන්ම ජීවිත කාලෙම ගත කරන්න සිද්ධ වෙනවා. සමහර රෝගයකින් ජීවිතය සම්පූර්ණයෙන් අවසන් වෙලා යනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෙඩ රෝග වැළඳීම දුකට අයිති දෙයක් කියලා. ඒ වගේම මරණය කියන එකත් උපන්න පුද්ගලයාට සත්වයාට උරුමයි. දැන් අර මව් කුසකින් වේවා, බිත්තරයක් ඇතුලෙන් වේවා, තෙත් පරිසරයකින් වේවා, ඕපපාතිකව වේවා ඉපදිච්ච කෙනාගේ ඒ ජීවිතය අවසන් වෙන්නේ මරණයත් එක්කයි. එතකොට උපන්න කිසිම කෙනෙක් මරණයට කැමති වෙන්නේ නැහැ. මරණය ඉස්සරහා බියට තැති ගැනීමටපත් වෙනවා. එතකොට ඒ මරණය දුකක් බවට පත් වෙනවා. ඒ දුකක් බවට පත් වෙන්නේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මනුස්ස ලෝකේ උපන්න හැම කෙනෙකුටම මේ කියන දේවල් උරුමයි. ඔය අතරේ තියෙනවා කායික දුක්, මානසික දුක්. කයට දැනෙන දුක් පීඩාවන් තියෙනවා. ඒ වගේම හිතට තමන්ගේ මනසට දැනෙන මානසික පසුතැවීම්, පීඩාවන් ආදී කොට තියෙන මානසික දුක. දැන් කෙනෙක් හැබෑවට තමන්ගේ ජීවිතය දිහා කල්පනා කරලා බැලුවොත් කෙනෙක් කියාවේ මට කායිකව දැනෙච්ච දුක් පීඩාවට වඩා වෙහෙසට වඩා මේ මනසට දැනෙච්ච දුකම තමයි වැඩි කියලා. මොකද කෙනෙක් වැඩිපුරම මනසින් තමයි දුක් විඳින්නේ. එතකොට උපන්න සත්වයාට මේ කායික මානසික දුක් පීඩාව නුරුමයි. ඒ වගේම තමයි හඬන්න වැළපෙන්න සිද්ධ වෙන ඒවා, ශෝක කරන්න සිද්ධ වෙන ඒවා, ප්‍රිය
පුද්ගලයන්ගෙන් තමන්ගේ දෙමාපියන් ඥාතීන් සහෝදර සහෝදරයන් ආදී කොට ඇති ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට තමන් අකමැති අයත් එක්ක අකමැති පරිසරවල වල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක් තුලින්ම දුක තමයි උපද්දලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණේ මොකද්ද? යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. තමන් යමක් කැමති වෙනවාද ඒක නොලැබෙන එකක් දුකටයි අයිති. දැන් ඔන්න කෙනෙක් කැමති වයසට නොයා ඉන්න. කෙස් සුදු වෙලා යන්නේ නැත්නම්, කළු කෙස් සුදු වෙන්නේ නැත්නම්, දත් වැටෙන්නේ නැත්නම්, හම රැලි වැටෙන්නේ නැත්නම් කැමති. හැබැයි කැමති වුණාට ඒක ලැබෙන්නේ නැහැ. මොකද ස්වභාවය තමයි වයසට යන එක. ලෙඩ රෝග වැළඳෙනවට කැමති නැහැ. කැමති වුණාට කැමති වෙච්ච පමණින් ලැබෙන්නේ නැහැ. මරණයටපත් වෙන්න කැමති නැහැ. කැමති වෙච්ච පමණින් ලැබෙන්නේ නැහැ. දැන් පින්වත්නි මේ දැනට පවතින මේ කොරෝනා වසංගත තත්වයක් එක්ක ඔන්න දැන් මේ වසංගත රෝගය වැළඳෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ රෝගයට ගොදුරු වෙන්න. ඊළඟට සමහර කෙනෙක් මේ රෝගය නිසා මරණයටපත් වෙනවා. දැන් මරණයටපත් වෙන්න කැමති නැහැ. නමුත් කැමති වෙච්ච පමණින් මේ දේවල් ලබන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කායික දුක්, මානසික දුක්, මේ ශෝක වැළපීම් ආදී කොට ඇති හැම දෙයක්ම මනුස්සයන් කැමති නොලබා ඉන්න. හැබැයි කැමති වෙච්ච පමණින් නොලැබී තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියනවා යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හකුළු වල කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? අපි මේ මම නැත්තම් මගේ ජීවිතය කියලා සලකන්නේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ කරුණු පහට. මේ කරුණු පහෙන් යුක්ත බවට තමයි මම මගේ ජීවිතය කියලා සලකන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි මේ තමයි දුක්ඛතා නැත්තම් දුක් ස්වභාවය. මේ වයසට යාම, ලෙඩ රෝග වැළඳීම, ශෝක වැළපීම්, මරණයටපත් වීම ආදී කොට ඇති මේ දේවල්. එතකොට මේ තමයි දුක් ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විපරිණාම දුක්ඛ. මේ දුකේම තියෙන තවත් ස්වභාවයක් තමයි වෙනස් වීම නිසා හටගන්නා දුක. යමක් වෙනස් වෙලා යනවද? දැන් අපේ ඇස් දෙක නැත්තම් කන් දෙක අපේ ශරීරයේ තියෙන මට්ටමින් වෙනස් වෙලා යනකොට ඒ තුලින් දුකක් හට ගන්නවා. දැන් ඔන්න හොඳට වාරු තියෙන අතපය ටික ටික වෙවුලන්න ගන්නවා. මොකද වුනේ? අර තිබිච්ච ස්වභාවය වෙනස් වෙලා ගියා. ඒකත් එක්ක දුක තමයි හටගන්නේ. ඊළඟට අපිට තමන්ගේ අය සලකන බඩු බාහිර ආදී වස්තුන් දේපල තියෙනවා. එතකොට ගේ දොර වෙන්න පුළුවන්, යාන වාහන, ඊළඟට ඉඩ කඩමක් වෙන්න පුළුවන්. මේ දේවල් තිබිච්ච ස්වභාවය වෙනස් වෙනකොට, විනාශ වෙලා යනකොට දැන් ඔන්න පහුගිය දිනවල ගම් වතුර යම් යම් ප්‍රදේශවලට බලපෑවා. එතකොට ගම් වතුරත් එක්ක සමහර තැනක ගස් කඩා වැටිලා ගෙවල් විනාශ වුණා. නැත්තම් නාය ගිහිල්ලා වගාවන් විනාශ වුණා. වතුර හිඳ වගාවන් විනාශ වුණා. එතකොට මොකද්ද උනේ? අර වෙනස් වීම නිසා දුක හටගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෙනස් වීම නිසා හටගන්න දුකකුත් තියෙනවා. ඊළඟට සංකාර දුක්ඛ. සංකතයන් බවට පත්වෙච්ච නිසාත් දුකක් බවට පත් වෙනවා. සංකාරයක් වීම නිසාත් දුකක් වෙනවා. එතකොට යමක්ද ලෝකේ හටගත්තු දෙයක් තියෙන්නේ. ඒ හටගත්තු දේ ස්වභාවය තමයි ඒ තුලින් දුක උරුම වෙන බව. එතකොට හටගත්ත දේක තියෙන ලක්ෂණ බුදුරජාණන් වහන්සේ වදාලා උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් දකින්න ලැබෙනවා. වයෝ පඤ්ඤායති. වෙනසීමක් දකින්න ලැබෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින කාලය තුල වෙනස් වෙමින් පවතිනවා දකින්නත් ලැබෙනවා. එතකොට මේ සංකත ස්වභාවයට මේ ලෝකේ පවතින හැම දෙයක්ම අයිති. අපේ ජීවිතය, අපේ ඇස, කන, නාසය ආදී මේ ශරීරය, එතනින් පස්සේ අපිට පේන මේ ගස් කොළන්, ගේ දොර, වතු පිටි ආදී හැම දෙයක්මත්. එතකොට මේ හැම දෙයක්ම සංකතයට අයිති. සංකතයක ස්වභාවය තමයි හට ගැනීමක් තියෙනවා, වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා, අනිත්‍ය වෙලා යෑමක් තියෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යං අනිච්චං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒක දුකටයි අයිති. එතකොට මේ සංකත හැම දෙයක්ම අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය හැම දෙයක්ම දුකටයි අයිති. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ දුක්ඛාර සත්‍ය ගැන නැත්නම් මේ දුක් ස්වභාවය ගැන ජීවිතයේ තියෙන දුකට අයිති බව ගැන විවිධ විදිහට විස්තර වශයෙන් කියා දුන්නා. එතකොට දැන් පින්වත්නි මේ භද්‍රක ගාමිනී මේ දුක්ඛාරී සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා කෙලින්ම ඇහුවේ ස්වාමීනි දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච මේ දුකේ හට ගැනීමත් වෙනසීමත් ගැන මට කියා දෙනසේක්වා. මේ දුක හටගන්නේ කොහොමද? මේ දුක නැති වෙන්නේ කොහොමද කියලා මට කියා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අහංචේතේ ගාමිනී අතීතං අද්දානං. ගාමිනී මම දැන් නුඹට අතීතය මුල් කරගෙන මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් ගැන කියා දුන්නොත් එහෙම ඔබට හිතෙන්න පුළුවන් මේ කියන කතාව අතීතෙ වෙච්ච එකක් නේ. අතීතේ දුක හටගත්තේ මෙහෙමයි දුක නැති වුණේ මෙහෙමයි කියලා මේ කිව්වට මේක අතීතෙ වෙච්ච එකක් නේ. ඉතින් මේක උනාද දන්නෙත් නැහැ, උනේ නැද්ද දන්නෙත් නැහැ කියලා සැකයක් හටගන්න උනත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි අනාගතයේ මුල් කරගෙන මම මේ ගැන කියා දුන්නොත් අනාගතයේ දුක හටගන්නේ මේ හේතුවෙන් අනාගතයේ දුක නැති වෙලා යන්නේ මේ විදිහටයි කියලා අනාගතයේ මුල් කරගෙන කියා දුන්නොත් ඒ ගැනත් ඔබට සැකයක් හටගන්න පුළුවන්, විමතියක් ඇති වෙන්න පුළුවන්. ඒක ඉතින් අනාගත එකක් නේ. තාම සිද්ධ වෙලා නැහනේ. ඒක හරියටම වෙයිද නැද්ද කියලා කොහොමද දන්නේ? කියලා විමතියක් පවා හටගන්න පුළුවන්. ඒ නිසා ගාමිනී බුදුරජාණන් වහන්සේ වදාලා මම නුඹට කියා දෙන්නම්. නුඹ මේ වාඩි වෙලා ඉන්න ආසනයේම මෙතනදීම මේ දුකේ හට ගැනීමත් දුකේ වෙනසීමත් තේරුම් ගන්න විදිය ගැන ඒක හොඳට කන් යොමු කරගෙන අහන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියා දෙනවා. භද්‍රක ගාමිනීට බොහොම පැහැදිලි වෙන විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා. ගාමිනී ඔබ කුමක්ද හිතන්නේ? මේ උරුවෙල කප්ප කියන ගම්මානේ යම් මිනිසුන් ඉන්නවාද ඒ මිනිස්යන්ට ඒ පුද්ගලයන්ට යම් ලෙඩක් දුකක් හැදුනම නැත්තම් යම් වදබන්ධනයකට රාජනීතියෙන් යම් දඬුවමක් ලැබුණොත් නැත්තම් මරණයටපත් වුණොත් ඔබට දුක කනගාටුව ශෝකය හටගන්න යම් මිනිසුන් ඉන්නවාද කියලා ඇහුවා. දැන් මේ භද්‍රක ගාමිනීගේ ගමනේ උරුවෙල කප්ප කියන ගම්මානේ. එතකොට මේ ගමේ ඉන්න මිනිසුන්ගෙන් කවුරු හරි ඉන්නවද ඒ අය ලෙඩ දුක් වලට ගොදුරු වුණොත් නැත්නම් කරදරේ වැටුණොත් දඬුවමට ලක් වුණොත් මරණයටපත් වුණොත් දුක හටගන්න. එතකොට මේ භද්‍රක ගාමිනී උත්තර දෙනවා අත්ති මේ බන්තේ උරුවෙල කප්පේ මනුස්සා. ස්වාමීනි මේ උරුවෙල කප්ප කියන ගමේ සමහර මිනිස්සු ඉන්නවා සමහර පිරිසක් ඒ අය ලෙඩ වුණා කියලා මට අහන්න හම්බුනොත් ඒ අය දුකටපත් වුණා ඒ අයට දඬුවමක් හම්බුණා ඒ අය මරණයටපත් වුණා කියලා මට අහන්න හම්බුනොත් මට හටගන්නවා තමයි දුක කනගාටුව ශෝකය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආපහු අසා සිටියා ගාමිනී මේ ගමේ තවත් අය ඉන්නවද ඒ පුද්ගලයන් ලෙඩ වුණා කියලා රෝගාතුර වුණා කියලා පීඩාවටපත් වුණා කියලා මරණයටපත් වුණා කියලා දඬුවම් හම්බුණා කියලා ඒක හින්දා ඔබට දුකක් දුමනසක් හටගන්නේ නැති එබඳු පුද්ගලයන් ඉන්නවාද කියලා ඇහුවා. එතකොට මේ ගාමිණී උත්තර දුන්නා ස්වාමිනී එබඳු පුද්ගලයන්ුත් ඉන්නවා. මේ ගමේ සමහර කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරු වුණා නැත්නම් මරණයටපත් වුණා කියලා මට අහන්න හම්බුණාට මට විශේෂයෙන් දුකක් කනගාටුවක් හටගන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙරලා අසවදාලා ගාමිණී මොකද එහෙම වෙන්න හේතුව? දැන් එකම ගමේ ඔබ ජීවත් වෙන ගමේ සමහර කෙනෙක් ඉන්නවා සමහර පුද්ගලෙක් ඒ අය ලෙඩ දුකටපත් වෙනකොට කරදරේ වැටෙනකොට ඔබට දුක කනගාටුව හට ගන්නවා. සමහර කෙනෙක් ලෙඩ දුකටපත් වුණා කියලා වද බන්ධනයටපත් වුණා කියලා මරණයටපත් වුණා කියලා
ඒක හේතුවෙන් ඔබට දුක දුම්නස හටගන්නේ නැහැ. ඇයි එහෙම වුනේ කියලා බුදුරජාණන් වහන්සේ අසවදාලා. එතකොට මේ භද්‍රක ගාමිණී උත්තර දෙනවා. අත්ති මේ තේසු චන්දරාගෝ ස්වාමීනි, සමහර පුද්ගලයන් දුකටපත් වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට මට දුක දුම්නස ශෝකය හටගන්නේ අත්ති මේ තේසු චන්දරාගෝ. ඒ අය කෙරෙහි මගේ හිතේ චන්දරාගය තියෙනවා. ඒ අය ගැන මගේ හිතේ කැමැත්ත තියෙනවා, ප්‍රේමය තියෙනවා, සෙනෙහස තියෙනවා. ඒ නිසා තමයි ඒ අය දුකටපත් වෙනකොට, ඒ අය රෝගාතුර වෙනකොට, ඒ අයට දඬුවම් හම්බෙනකොට, ඒ පුද්ගලයා මරණයටපත් වෙනකොට මට ශෝකය, වැළපීම, කනගාටුව හටගන්නේ කියලා. එතකොට බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට, බොහොම පැහැදිලි වෙන විදිහට භද්‍රක ගාමිණීට කියා දුන්නා දුක හටගන්න හේතුව කුමක්ද කියලා. දුක හටගන්නේ කුමක් නිසාද? එතකොට චන්දරාගය නිසායි. දැන් පින්වත්නි, ඔබත් හිතලා බලන්න, ඔබත් කල්පනා කරලා බලන්න මේ විදිහටම බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිණීට කියා දුන්න විදිහටම ඔබ ජීවත් වෙන ගම්මානෙත් ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙවි සමහර පුද්ගලයෝ ඉන්නවා, ඒ අය දුකටපත් වෙනකොට, රෝගාතුර වෙනකොට, මරණයටපත් වෙනකොට ඔබට කනගාටුයි, ශෝකය හට ගන්නවා. තවත් පිරිසක් ඉන්නවා, ඒ අය රෝගාතුර වුණා කියලා, ඒ අයට දඬුවම් හම්බුණා කියලා, මරණයටපත් වුණා කියලා ඔබට ශෝකය, කනගාටුව හටගන්නේ නැහැ. කුමක්ද හේතුව එහෙනම්? සමහර කෙනෙක් දුකටපත් වෙනකොට, රෝගාතුර වෙනකොට දුක දුම්නස හට ගන්නවා. සමහර කෙනෙක් රෝගාතුර වුණාට, දුකටපත් වුණාට එහෙම ඔබේ හිතේ කනගාටුවක් හටගන්නේ නැහැ. මොකක්ද හේතුව එහෙනම්? ඒ යම් පුද්ගලයන් ගැන ඔබේ හිතේ චන්දරාගය තියෙනවා. නැත්තම් ප්‍රේමය තියෙනවා, සෙනෙහස, හිතවත් බව තියෙනවා. ඒ චන්දරාගයේ මුල් කරගෙනයි ඒ දුක දුම්නස, ඒ වැළපීම, ඒ දුක හටගත්තේ. එතකොට එහෙනම් දුක හටගන්න හේතුව කුමක්ද? චන්දරාගයයි. දැන් පින්වත්නි, අපිට මේ දිනවල ඕනෑ තරම් අහන්න හම්බෙනවා මේ කොරෝනා වසංගත තත්ත්වයට එක්ක රෝගාතුර වෙන පිරිස් ගැන, ඊළඟට මරණයටපත් වෙන පිරිස් ගැන. අපිට දිනපතා මේ ප්‍රවෘත්ති මාර්ගයෙන් දැනගන්න හම්බෙනවා, ලෝකේම ගත්තොත් දවසට මිනිස්සු 10000ක් 15000ක් වගේ සමහර වෙලාවල් වලට මේ වසංගත තත්ත්වයට එක්ක මරණයටපත් වෙනවා කියලා. ලංකාවේ පවා දවසට මිනිස්සු 20 30 40 මරණයටපත් වෙනවා කියලා. හැබැයි මෙච්චර පිරිසක් මරණයටපත් වුණා කියලා අපිට දවස ගානේ අහන්න හම්බුණත් අපිට ශෝකයක්, කනගාටුවක් හටගන්නේ නැහැ. අපේ ඇස් වලින් කඳුළු ගලාගෙන යන්නේ නැහැ. අපි පපුවේ අත් ගහගෙන අඬන්නේ නැහැ. නමුත් ඔය අතරේම හදිස්සියේවත් ඔය මරණයටපත් වෙන අය අතර හිටියොත් අපගේ හිතවතෙක්, ඥාතියෙක්, මිත්‍රයෙක් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා මුල් කරගෙන අපි අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. එතකොට දිනපතා මිනිස්සු දහස් ගණනින් මරණයටපත් වුණා කියලා අහන්න, දකින්න හම්බුණාට අපේ හිතේ කනගාටුව, ශෝකය හටගන්නේ නැත්තේ කුමක්ද? ඒ අය ගැන අපේ හිතේ ඡන්ද රාගයක්, නැත්තම් ප්‍රේමයක්, සෙනෙහසක් නැති නිසායි. නමුත් ඒ අතරේ අපිට අහන්න හම්බුනොත්, දැනගන්න හම්බුනොත් තමන්ගේ හිතවතෙක්, තමන්ගේ ඥාතියෙක් කලුරිය කළා, මරණයටපත් වුණා කියලා, ඒ තුලින් අපේ හිතේ ශෝකය, කනගාටුව හට ගන්නවා. එහෙනම් මේ දුක හටගන්න හේතුව මොකද්ද? චන්දරාගයයි. දැන් පින්වත්නි, අපි මේ ගමන් බිමන් යනකොට, පාර තොටේ යනකොට ඔබ හිතලා බලන්න, ඔබ ඕනිතරම් දැකලා ඇති මේ මරණ අවස්ථාවල්, නැත්තම් මලගෙවල්, සුදු කොඩි දාලා තියෙන මිනිස්සු එකතු වෙලා ඉන්න මරණ අවස්ථාවල්. නමුත් අපිට මේ දේවල් දැක්කා කියලා කනගාටුවක්, ශෝකයක් හටගන්නේ නැහැ. මොකද ඒ මරණයටපත් වෙලා ඉන්න කෙනා අපේ ඥාතියෙක්, හිතවතෙක් නොවන නිසා. නමුත් ඔබ හිතලා බලන්න, ඔබ එක්කොත් රැකියාවට ගිහිල්ලා නැත්තම් වෙනත් වැඩ කටයුත්තකට ගිහිල්ලා ආපහු තමන්ගේ නිවසට එනවා. තමන්ගේ නිවසට එනකොට තමන්ගේ නිවසට යන පාර දෙපැත්තේ ඔන්න සුදු කොඩි දාලා තියෙනවා. එතකොට ඔබට දකින්න ලැබෙනවා, ඔබට දැනෙනවා යම් මරණයක ලක්ෂණ,
දැන් එතකොට ඒ සලකුණු ඔබට දකින්න හම්බෙන්නේ ඔබේ නිවසට යන පාරේ නම් ඔබේ හිතේ තැතිගැනීම හට ගන්නවා. ඔබේ හිතේ කලබලය හට ගන්නවා. කුමක් නිසාද? මගේ ඥාතියෙකුට මගේ හිතවතෙකුට කරදරයක් වෙලාවක්ද කියලා. එහෙනම් මේ දුක හටගන්න හේතුව මොකද්ද? චන්දරාගයයි, ප්‍රේමයයි, සෙනෙහසයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තමයි මේ භද්‍රක ගාමිනීට බොහොම කරුණ සහිතව තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භද්‍රක ගාමිනී දැන් ඔබට මේ තේරෙන කාරණය, ඔබට මේ පැහැදිලි වෙච්ච කාරණය දැන් ඔබ අතීතයටත් අනාගතයටත් ණය පමුණුවා බලන්න. අතීතානාගතේ ණයන්නේහි. වර්තමානයේ ඔබට වැටහිච්ච කාරණේ ගැන අතීතයටත් අනාගතයටත් යොමු කරලා බලන්න. එතකොට ඒ විදිහට ණය පමුණුවා බලද්දී ඔබට වැටහෙවි අතීතයේ දුක හටගත්තා නම් අතීතයේ දුක හටගත්තෙත් ඡන්ද මූලකං ඡන්ද නිදානං කැමැත්ත මුල් කරගෙනමයි. කැමැත්ත නිසාමයි අතීතයේදීත් ඡන්දය හටගත්තේ. අතීතයේදීත් ප්‍රේමය හටගත්තේ. අතීතයේදීත් කැමැත්ත නිසාමයි ප්‍රේමය නිසාමයි දුක හටගත්තේ. ඊළඟට අනාගතයටත් ওই විදිහට ණය පමුණුවා බලන්න. අනාගතයේදීත් දුක දුමනස හටගන්නවා නම් ඒ හටගන්නේ ප්‍රේමය නිසයි, චන්දරාගය නිසාමයි කියලා. ඉතින් එතකොට මේ භද්‍රක ගාමිනී පෙරලා පිළිතුරු දෙනවා අච්චරියම් බන්ති අබ්බූතම් බන්ති. ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි. යම් විදිහකටද මේ අතීතයේදීත් අනාගතයේදීත් මේ දුක හටගන්න හේතුව චන්දරාගයමයි කියලා මේ භද්‍රක ගාමිනී පිළිතුරු දුන්නා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක හටගන්න, ප්‍රේමය හටගන්න, ඒ දුක හටගන්නවා නම් ප්‍රේමය හටගන්නවා නම් හටගන්නේ තමන් කැමති දෙයක් මුල් කරගෙනයි. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ප්‍රියමනාප බවින් පවතින නැත්නම් මිහිරි බවින් පවතින දේවල් තියෙනවා. මොනවද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ නැත්නම් මේ ජීවිතේ තමන්ගේ ජීවිතේ ඇස කියලා කියන්නේ, තමන්ගේ ඇස් දෙක කියලා කියන්නේ ප්‍රිය දෙයක්, මිහිරි දෙයක්. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. ඒ ඇස ගැන තමයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. තණ්හාව බැස ගන්නවා නම් බැසගන්නේ. ඊළඟට රූපං ලෝකේ පිය රූපං සාත රූපං. අපි අපේ ඇස් දෙකට කැමති ප්‍රියයි. ඒ නිසා ඒ ගැන අපේ හිතේ චන්දරාගයක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා. ඊළඟට අපිට ඇහින් දකින්න හම්බෙන රූප තියෙනවා. අපි ඇහින් දකින මේ ගහකොළ, සතා සිව්පාවා, ගේ දොර, තමන්ගේ දුවදරුවෝ, ස්වාමියා, බිරිඳ, තමන්ගේ යාන වාහන, ඉඩකඩම් ආදී දේවල් අපිට ඇහැට පේන රූප. එතකොට මේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං. මේ රූපය ජීවිතයේ තියෙන ප්‍රිය දෙයක්, මිහිරි දෙයක්. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එතන තමන් තණ්හාව උපදින්නේ. එතන තමයි තණ්හාව බැසගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චක්කු විඤ්ඤාණං ලෝකේ. ඇසේ හටගන්න විඤ්ඤාණයත් ප්‍රිය දෙයක්. ඒ විඤ්ඤාණය ගැන තණ්හාව හට ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං. ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වීම, ඇසේ ස්පර්ශයත් ප්‍රිය බවින් මිහිරි බවින් තියෙන දෙයක්. තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ ස්පර්ශය ගැන. ඊළඟට රූප වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. ඒ රූපේ විඳිනවා. අපි සතුටින් පිළිගන්නවා. ඒ රූප මුල් කරගෙන අපි සතුටක් ලබනවා. දැන් අපි හදාගත්ත, තමන් හදාගත්ත තමන්ගේ ලස්සන ගේ දිහා බලද්දි, දකිද්දි තමන්ගේ හිතේ සතුටක් හට ගන්නවා. ඊළඟට තමන්ගේ දුවදරුවෝ, තමන්ගේ ස්වාමියා, බිරිඳ දිහා දකිද්දි තමන්ගේ හිතේ සතුටක් හට ගන්නවා, සැප විඳීමක්. එතකොට මේ විඳීම ගැන තමයි චන්දරාගය හට ගන්නවා නම් හටගන්නේ. ඊළඟට රූප සංඥා, ඒ රූපය හඳුනා ගන්නවා. මේ මට අයිති මගේ වස්තුව කියලා. ඊළඟට රූප සංචේතනා, ඒ ගැන චේතනාවල් පහළ කරනවා. එතකොට මේ දේවල් ගැන තමයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ওই වගේම
සෝතං ලෝකේ පිය රූපං සාත රූපං. කන කියන්නේත් ප්‍රිය බවින් මිහිරි බවින් තියෙන දෙයක්. ඊළඟට කනට ඇහෙන ශබ්ද, කනේ හටගන්න විඥානය, කනේ ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් හටගන්න සැප විඳීම, ඒ විඳින ශබ්දය හඳුනාගන්න එක, ඒ ගැන චේතනා පහළ කරන එක, මේ හැම දෙයක්ම ප්‍රිය බවින් මිහිරි බවින් තියෙන දේවල්. මේ ගැන තමයි චන්දරාගය හටගන්නවා නම් හටගන්නේ. මේ විදිහට මේ නාසය, දිව, කය, මනස කියන ආයතන හය මුල් කරගෙනම යම් ප්‍රිය දෙයක්, මිහිරි දෙයක් ඇද්ද ඒක මුල් කරගෙන තමයි චන්දරාගය හටගන්නේ. එතකොට පින්වත්නි, ඒ චන්දරාගය මුල් කරගෙන තමයි දුක උපද්දලා දෙන්නේ. දුක හටගන්න හේතුව තමයි ඒ චන්දරාගය, නැත්තම් ඒ කැමැත්ත, ඒ ප්‍රේමය, ඒ සෙනෙහස. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා භද්‍රක ගාමිනීට දුක හටගන්න හේතුව තමයි කුමක්ද? චන්දරාගය, ප්‍රේමය, සෙනෙහස. ඒ දුක නැති වෙන්නේ ඒ චන්දරාගය දුර වෙන විටයි, ඒ ප්‍රේමය දුර වෙන විටයි, ඒ සෙනෙහස ප්‍රහාණය වෙලා යන විටයි කියලා. දැන් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට තමන්ගේම ගමේ හිටපු පුද්ගලයන් මුල් කරගෙන චන්දරාගය මුල් කරගෙනයි දුක හටගන්නේ කියන කාරණය කියා දුන්නා. ඉතින් මේ කාරණය භද්‍රක ගාමිනීට තේරුණා. භද්‍රක ගාමිනී ඊළඟට තමන්ට වැටහෙන කාරණයක් කියා හිටිය බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මට ඉන්නවා චිරවාසී කියලා පුතෙක්, දරුවෙක්. හැබැයි මේ චිරවාසී පුතා ඉගෙන ගන්නේ වෙනත් නගරයක නේවාසිකාගාරයක නතර වෙලා. ස්වාමීනි, ඉතින් මම සතියකට වතාවක් විතර උදේ පාන්දරින්ම මගේ සේවකයෙක්ව පිටත් කරනවා. ඔබ චිරනිවාසී පුතා ඉන්න තැනට ගිහිල්ලා චිරනිවාසිගේ සැප දුක් හොයා බලාගෙන ඉන්න කියලා. ඉතින් එතකොට මේ උදේ පාන්දර පිටත් වෙලා ගියපු පුද්ගලයා සාමාන්‍යයෙන් හැන්දෑවෙන්න කලින් එන්න ඕනේ. ඉතින් ඒ එන්න පුළුවන් වෙලාව වෙනකොට ඒ සේවකයා ආපහු ආවේ නැත්තම් මගේ හිතේ හටගන්නවා තැති ගැනීමක්. මගේ හිතේ හටගන්නවා වෙනස් බවක්. ඊළඟට ඒ සේවකයා ටිකක් හරි පරක් වුණොත් එහෙම ඒ තැති ගැනීම වැඩි වෙනවා. ඒ වෙනස් වීම වැඩි වෙනවා. මගේ චිරනිවාසී කුමාරයාට කරදරයක්වත්ද, ලෙඩක් දුකක්වත් හැදුනාද, වෙනයම් දුකකට හෝ පත් වුණාවද්ද කියලා. එතකොට මේ භද්‍රක ගාමිනී තමන්ට දැනෙන විදිහට ඒ ප්‍රකාශ කළේ. එතකොට ඒ වෙනදාට සේවකයා ගිහිල්ලා චිරනිවාසී පුත්‍රයාගේ සැප දුක හොයා බලාගෙන එන වෙලාවට ආවේ නැතොත් එහෙම භද්‍රක ගාමිනීගේ හිතේ දුක කනගාටුව හටගන්නේ කුමක් නිසාද? ඒ භද්‍රක ගාමිනීගේ හිතේ තමන්ගේ චිරනිවාසී කියන පුත්‍රයා ගැන තියෙන සෙනෙහස නිසායි, ප්‍රේමය නිසායි, චන්දරාගය නිසායි. දැන් පින්වත්නි, ඔබ හිතලා බලන්න, ඔබේ ජීවිතේ එක්කත් ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, නැත්නම් දරුවෝ වෙන්න පුළුවන්. දැන් දූ දරුවෝ ඔන්න පාසල් යනවා. පාසල් ගිහිල්ලා හැන්දෑවේ තමන්ගේ නිවසට එන වෙලාව දෙමව්පියෝ දන්නවා. සමහර වෙලාවට හවස 3-4 වගේ එන වෙලාව දන්නවා. ඒ වෙලාව වෙනකොට තමන්ගේ දරුවා තමන්ගේ නිවසට ආවේ නැතොත් එහෙම ඒ දෙමව්පියන්ගේ හිතේ හටගන්නවා වෙනසක්. හටගන්නවා හොයා බලන්න ඕනි බවක්, නැත්නම් තැති ගැනීමක්. අද දරුවා වෙලාවට ආවේ නැහැ. කරදරයක්වත්ද, නැත්නම් එන්න පහසුකමක් වාහන තිබුණේ නැද්ද, නැත්නම් වෙන කරදරයක වැටුණාද කියලා. ඇයි ඒ තැති ගැනීම හටගන්නේ? චන්දරාගය නිසායි. ඒ තියෙන ප්‍රේමය නිසායි. ඒ වගේම තමයි ඔබේ ස්වාමියා හෝ බිරිඳ නැත්නම් වෙන ඥාතියෙක් තමන්ගේ නිවසට වෙනදා එන වෙලාවට ආවේ නැතොත් එහෙම ඒ හටගන්නව තැති ගැනීමක් තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ යම් වෙනස් බවක් හටගන්නවා. ඒ කුමක් නිසාද? මේ කියන චන්දරාගය නිසායි. එතකොට මේ භද්‍රක ගාමිනීට තේරිච්ච කාරණේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආපහු භද්‍රක ගාමිනීගෙන් ඇහුවා, ගාමිනී, යම් විදිහකින් ඔබේ ඔය චිරනිවාසී පුතාට ලෙඩක් දුකක් හැදුනොත්, රෝගාතුර වුණොත්, නැත්නම් දඬුවමකටපත් වුණොත්, මරණයටපත් වෙලා ගියොත් ඔබේ හිතේ ශෝකය, කනගාටුව, වැළපීම හටගන්නවාද කියලා ඇහුවා. එතකොට භද්‍රක ගාමිනී කියනවා, ස්වාමීනි, එහෙම හට නොගෙන කොහොමනම් තියෙන්නද?
මේ භද්‍රක ගාමිණී කියනවා චිරනිවාසී කියන මගේ පුතා ලෙඩ වුණොත් නැත්තම් වෙන දුකකට වැටුනොත් එහෙම නැත්තම් මරණයටපත් වුණොත් වෙන දඬුවමකට යටත් වුණොත් එහෙම මගේ හිතේ මහා දුකක් ශෝකයක් හට ගන්නවා. මහා වැළපීමක් හට ගන්නවා. ඒ දුක ශෝකය කොච්චරද කියන්නේ මගේ ජීවිතේ වුණත් ඒකෙන් නැති වෙලා යන්න පුළුවන් කියලා. ආනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉමිනාපිකෝ ඒතං ගාමිනී පරියායේන වේදිතබ්බං. එහෙනම් ගාමිනී මේ ක්‍රමේනුත් දැනගන්න. යංකින්චි දුක්ඛං uppajjamaනං uppajjati යම් විදිහකට දුකක් උපදිනවා නම් ඒ උපදින්නේ සබ්බන්තං ඡන්ද මූලකං කැමැත්ත මුල් කරගෙනයි ඒ දුක හටගන්නේ. ඡන්ද නිදානං කැමැත්ත නිදානේ කරගෙනයි. ඡන්தோහි මූලං දුක්ඛස්සාති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඡන්දයමයි දුකට හේතුව. මේ ප්‍රේමයමයි මේ සෙනෙහසමයි දුකට හේතුව කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක ගාමිනීට විස්තර වශයෙන් කියලා දුන්නා දුක හටගන්න හේතුව කුමක්ද එහෙනම්? ඡන්දයයි ප්‍රේමයයි. යම් සෙනෙහසක් ඇද්ද ඒ තුලින් තමයි දුක හටගන්නේ. එතකොට ඒ ඡන්දය ඒ ප්‍රේමය තියෙන්නේ තමන්ගේ දරුවෙක් ගැන වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියා ගැන වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳ ගැන වෙන්න පුළුවන්. නැත්තම් තමන්ගේම ඇස ගැන වෙන්න පුළුවන්. තමන්ගේම කන් දෙක, තමන්ගේම නාසය, තමන්ගේම ශරීරය, තමන්ගේම අතපය, තමන්ගේම කේශ කලාපය, තමන්ගේම ජීවිතය ගැන වෙන්න පුළුවන්. නැත්තම් බාහිර තමන් දකින දෙයක්, අහන දෙයක්, තමන්ට අයිති සන්තක දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ ගැන තියෙන චන්දරාගය නිසා, කැමැත්ත නිසා තමයි දුක හටගන්නවා නම් හටගන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි මේ දුක හටගන්නා හේතුව පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළේ. අවබෝධ කරගෙන දේශනා කළේ. දැන් බලන්න මේ සූත්‍ර දේශනාවේදී භද්‍රක ගාමිනීට වැටහෙන විදිහට බොහොම ලස්සනට දුක හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ කරුණ සහිතව කියා දුන්න විදිය. ඉතින් එතකොට මේ කරුණ අහන්න හම්බෙනකොට දැන් තමන්ගේ ජීවිතයට ගලපා බලන්න ඕනේ. දැන් මේ භද්‍රක ගාමිනී කියා හිටියනේ තමන්ගේ චිරනිවාසී පුත්‍රයා ගැන. එතකොට තමන්ට ගලපා බලන්න ඕනේ තමන්ගේ දරුවෝ මුල් කරගෙන තමන්ගේ හිතේ මේ දුක දුම්නස හට ගන්න විදිහ. නැත්තම් තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් මුල් කරගෙන දුක හට ගන්න විදිහ. පින්වත්නි දැන් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට විශාකා මහෝපාසිකාව පැමිණුණා. දවල් කාලේ තෙත වස්ත්‍ර සහිතව තෙත කොණ්ඩේ සහිතව පැමිණුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අසා සිටියා විශාකා දැන් මේ දහවල් කාලේ තෙත වස්ත්‍ර තෙත කොණ්ඩේ සහිතව මේ කොහින්ද දෙන්නේ? එතකොට විශාකාව උත්තර දුන්නා ස්වාමීනි මගේ මිනිබිරියක් හිටියා. මේ මිනිබිරිය කලුරිය කළා. ඉතින් මේ මිනිබිරියගේ අවසන් කටයුතු කරලා මේ ආපහු එන ගමන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අසා සිටිය විශාකා මේ මිනිබිරිය ඔබට ගොඩාක් ප්‍රියමනාපයි වගේනේ කියලා. එතකොට විශාකා උත්තර දුන්නා අනේ ස්වාමීනි මගේ ඒ දරුවා මිනිබිරිය මාලිගාවේ ඉන්නේ නැද්දි සිටු මාලිගයේම පිරිලා වගේ හැම වෙලෙම සිනා හඬින් ගිගුම් දෙනවා. හරීම සෙනෙහවන්තයි ප්‍රියමනාපයි ඒ දරුවා. ඉතින් ඒ දරුවා තමයි මේ පරලොව ගියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විශාකාගෙන් අසා සිටිය විශාකා ඔබ ඉතින් ඒ වගේ මිනිබිරියන් තවත් ඉන්නවා නම් කැමතිද? අනේ ස්වාමීනි මං කැමතියි කිව්වා. මේ සවැත් නුවරම ඉන්න දරුවෝ ඒ වගේ ඔබේ මුණුබුරු මිනිබිරියෝ වෙනවාට කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මං කැමතියි කිව්වා. ආනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විශාකාවගෙන් අසවදාලා විශාකා දැන් ඔබ කැමතිනේ මේ සවැත් නුවරම ඉන්න ඒ කුඩා දරුවන් ඔබේ මුණුබුරු මිනිබිරියන් වෙනවා නම් එතකොට මේ සවැත් නුවර දවසකට ඔය කුඩා දරුවන්ගේ වයසේ ඉන්න දරුවෝ කී දෙනෙක් වගේ මරණයටපත් වෙනවද? එතකොට විශාකා උත්තර දුන්නා අනේ ස්වාමීනි සමහර විට 7-8 දෙනෙක් මැරෙනවා සමහර වෙලාවට 2-3 දෙනෙක් මැරෙනවා. හැබැයි එක්කෙනෙක්වත් එක දරුවෙක්වත් නොමැරෙන දවසක් නම් මේ සවැත් නුවර නෑ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා විශාකා එහෙනම් ඉතින් ඔබට
හැමදාම ওই විදිහට කොණ්ඩේ තිමාගෙන තෙත වස්ත්‍ර සහිතව තමයි ඉන්න වෙන්නේ කියලා. එතකොට ඉක්මනින් විසාකා සිහිය පිහිටවා ගත්තා. මේ චන්දරාගය මුල් කරගෙන දුක හටගන්නා ස්වභාවය ඉක්මනින් වටහා ගත්තා. විසාකා උත්තර දෙනවා අනේ ස්වාමීනි මට තවත් නම් මෙබඳු දරුවන් වුමනා නැහැ කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ වදාලා විසාකා ප්‍රියමනාප දේවල් 100ක් ඇද්ද? එතන දුක් 100ක් ඇත. ප්‍රියමනාප දේවල් 1000ක් ඇද්ද? එතන දුක් 1000කුත් ඇත. ප්‍රියමනාප දේවල් 10ක් ඇද්ද? එතන දුක් 10ක් ඇත. ප්‍රියමනාප දේවල් 1ක් ඇද්ද? එතන එක දුකකුත් ඇත. ප්‍රියමනාප දේවල් තමන්ට නැද්ද? තමන්ට දුකත් ඇත්තේ නැත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි එහෙනම් ප්‍රියමනාප බව නැත්තම් චන්දරාගය ප්‍රේමය මුල් කරගෙනයි දුක හටගන්නේ. එතකොට තමන්ගේ හිතේ ප්‍රේමය චන්දරාගය දේවල් 100ක් ගැන තියෙනවා නම් තමන්ට දුක් 100කුත් උරුමයි. තමන්ට ප්‍රියමනාප තමන් කැමති දේවල් පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා නම් තමන්ට දුක් 10කුත් උරුමයි. තමන්ට එකම පුද්ගලයෙක් හෝ ඉන්නවා නම් එකම වස්තුවක් හෝ තියෙනවා නම් තමන්ට චන්දරාගයේ තියෙන තමන් කැමති ප්‍රේමයේ තියෙන තමන්ට ඒ දුක උරුමයි. හැබැයි කෙනෙකුට ලෝකේ ප්‍රියමනාප තමන් කැමති චන්දරාගයේ පවතින පුද්ගලයෙක් හෝ වස්තුවක් හෝ නැද්ද? ඒ කෙනාට තමයි දුක උරුම නැත්තේ. මොකද ඒ කෙනාට දුක හටගන්න හේතුව නැති නිසා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ චන්දරාගය ප්‍රහාණය කිරීම ගැන ධර්මයේ කියා දුන්නේ. මේ ලෝකේ පවතින සදාතනික සත්‍යය මේ චතුරාර්ය සත්‍යය. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ භද්‍රකගාමිනීට මේ දුක හටගන්න හේතුව ගැන කියා දෙනවා. ආපහු බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. දැන් භද්‍රකගාමිනීගේ පුතානේ චිරවාසී. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවදාලා ගාමිනී ඔබ කුමක්ද හිතන්නේ? යදාතේ චිරවාසිස්ස මාතා අදිට්ඨා අස්සුතා. මේ චිරවාසීගේ මව ගැන ඔබ කලින් දකින්න කලින් අහන්නත් කලින් ඒ කියන්නේ දැන් බිරිඳ ගැන අහන්නේ බුදුරජාණන් වහන්සේ මේ චිරවාසීගේ මව ගැන අහන්නත් කලින් දකින්නත් කලින් චිරවාසිස්ස මාතුයා චන්දෝවා රාගෝවා ඒ චිරවාසීගේ මව නැත්නම් ඔබේ බිරිඳ ගැන ප්‍රේමයක් හෝ රාගයක් හෝ කැමැත්තක් හෝ තිබුණාද කියලා. නොහේතම් බන්තේ ගාමිණී උත්තර දෙනවා ස්වාමීනි මේ චිරවාසීගේ මව එහෙම නැත්නම් මගේ බිරිඳ දකින්න යම් දවසකද ලැබුණේ අහන්න යම් දවසකද ලැබුණේ ඊට කලින් මගේ හිතේ මේ චිරවාසීගේ මව නැත්නම් මගේ බිරිඳ ගැන ප්‍රේමයක් හෝ කැමැත්තක් හෝ සෙනෙහසක් මට තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසවදාලා යම් දවසකද දකින්න ලැබුණේ යම් දවසකද අහන්න ලැබුණේ ආන් එදා පටන් නේද ඔය ප්‍රේමය ඔය චන්දරාගය ඔය සෙනෙහස හටගත්තේ. ගාමිණී උත්තර දුන්නා ස්වාමීනි එසේය. යම් දවසකද චිරවාසීගේ මව නැත්නම් මේ මගේ බිරිඳ ගැන අහන්න හම්බුනේ දකින්න හම්බුනේ ආන් එදායින් පස්සේ තමයි ඒ ප්‍රේමය හටගත්තේ ඒ චන්දරාගය හටගත්තේ. බුදුරජාණන් වහන්සේ පෙරලා අසවදාලා ගාමිණී දැන් ඔය චිරවාසීගේ මව නැත්නම් ඔබේ බිරිඳ රෝගාතුර වුණොත් නැත්නම් වෙන දුකකටපත් වුණොත් වද බන්ධනයකට දඬුවමකට ලක් වුණොත් මරණයටපත් වුණොත් ඔබට දුක ශෝකය කනගාටුව හටගන්නවාද කියලා ඇහුවා. ගාමිණී උත්තර දෙනවා ස්වාමීනි මේ චිරවාසීගේ මව නැත්නම් මගේ බිරිඳ දැන් රෝගාතුර වුණොත් දුකට පීඩාවට වදබන්ධනයකටපත් වුණොත් මරණයටපත් වුණොත් මට ශෝකය කනගාටුව හටගන්නවා කියන එක අහන්න දෙයක්ද මගේ ජීවිතේ වුණත් නැති වෙලා යන්න පුළුවන් නේ කියලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී ඔය විදිහට තේරුම් ගන්න. චන්දරාගය නිසාමයි ප්‍රේමය නිසාමයි දුක ශෝකය හටගන්නේ කියලා. දැන් පින්වත්නි ඔබ මේ කාරණියත් ඔබේ ජීවිතයට ගලපා බලන්න. දැන්
ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන අහන්න දකින්න හම්බෙන කලින් ඒ කෙනා ගැන ප්‍රේමයක් හෝ චන්දරාගයක් හෝ කැමැත්තක් හෝ හටගන්නේ නැහැ. යම් දවසකද අහන්න හම්බෙන්නේ ස්වාමියෙකුට හෝ බිරිඳකට හෝ තමන්ගේ ස්වාමියා බිරිඳ ගැන යම් දවසකද අහන්න හම්බෙන්නේ, යම් දවසකද දකින්න හම්බෙන්නේ, එදායින් පස්සේ තමයි ඒ ප්‍රේමය, ඒ කැමැත්ත, ඒ චන්දරාගය හටගන්නේ. ඊට කලින් එහෙම කෙනෙක් ගැන අහලත් නැත්තම්, දැකලත් නැත්තම් ප්‍රේමයකුත් නැහැ, කැමැත්තකුත් නැහැ, සෙනෙහසකුත් නැහැ. එතකොට මේ කැමැත්ත හෝ ප්‍රේමය හෝ චන්දරාගය හෝ හටගන්නේ යම් දවසකද දකින්න හම්බෙන්නේ, අහන්න හම්බෙන්නේ ආන් එදායින් පස්සේ. එතකොට පින්වත්නි, ඒ චන්දරාගය, ඒ ප්‍රේමය යම් දවසක අහන්න ලැබිලා, ඇසුරු කරන්න ලැබිලා, මුණ ගැහිලා හටගත්තාට පස්සේ, එතනින් පස්සේ දැන් ඒ ඔබේ ස්වාමියා හෝ බිරිඳ හෝ යම් කෙනෙක්ගේ ස්වාමියා හෝ බිරිඳ හෝ රෝගාතුර වුණොත්, පීඩාවටපත් වුණොත්, වදබන්ධනයකටපත් වුණොත්, මරණයටපත් වුණොත් දුක දුම්නස හට ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒ චන්දරාගය මුල් කරගෙනයි ඒ ශෝකේ හටගත්තේ, ඒ වැළපීම හටගත්තේ. පින්වත්නි, හිතන්න දැන් කෙනෙක්ගේ ස්වාමියා හෝ බිරිඳ Tamanට දකින්න, මුණ ගැහෙන්න නැත්තම් අහන්න හම්බෙන්න කලින් පෙර කුඩා අවදියේදී ඊට පෙර කාලෙක රෝගාතුර වුණා. නැත්තම් වෙන දුකකටපත් වුණා. වෙන කරදරයකටපත් වුණා. ඒක මුල් කරගෙන ඔබට ශෝකයක්, කනගාටුවක්, වැළපීමක් හටගත්තද? හටගත්තේ නැහැ. මොකද හේතුව? ඊට පෙර එහෙම කෙනෙක් ගැන අහලත් නැහැ, දැකලත් නැහැ. චන්දරාගයක් එතන නැති නිසායි. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ භද්‍රක ගාමිනීට මේ දුක හටගන්න හේතුව චන්දරාගයයි, ප්‍රේමයයි, සෙනෙහසයි කියන කාරණය මේ විදිහට බොහොම පැහැදිලිව Tamanට තේරෙන විදිහට කරුණු සහිතව කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඉමිනාපිකෝ ඒතං ගාමිනී පරියායේන වේදිතබ්බං. ගාමිනී, මේ විදිහෙනුත් දැනගන්න. යං කිංචි දුක්ඛං uppajjamaනං uppajjati. යම් දුකක් හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ සබ්බන්තං ඡන්ද මූලකං. කැමැත්ත මුල් කරගෙනයි. ඡන්ද නිදානං, කැමැත්තේ හේතු කරගෙනයි. ඡන්தோහි මූලං දුක්ඛස්සාති. දුකට හේතුව කැමැත්තයි. දුකට හේතුව චන්දරාගයයි. දුකට හේතුව ප්‍රේමයයි. දුකට හේතුව සෙනෙහසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පින්වත්නි, දැන් මේ දුකට හේතුව චන්දරාගය, ප්‍රේමය, සෙනෙහස නම් ඒ චන්දරාගය, ඒ ප්‍රේමය, ඒ සෙනෙහසම තමයි දුරු කළ යුත්තේ. ඒක තමයි දුකේ නැතිවීම. එතකොට දැන් කුමක් ගැන තියෙන ප්‍රේමය, චන්දරාගය, සෙනෙහසද දුරු කරන්න තියෙන්නේ? Tamanට යම් ප්‍රිය දෙයක් ඇද්ද? Taman යම් කැමති දෙයක් ඇද්ද? ආන් ඒ දේ ගැන තියෙන ප්‍රේමය, චන්දරාගය තමයි දුරු කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බොහොම පැහැදිලිව, බොහොම ලස්සනට මේ කාරණේ Tamanට ප්‍රියමනාපව තියෙන දේ තමයි චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. Tamanගේ ඇස් දෙක කියන්නේ Tamanට ප්‍රිය දෙයක්, මිහිරි දෙයක්. ඒ ඇස් දෙක ගැන තියෙන ප්‍රේමය, සෙනෙහස, චන්දරාගය බුදුරජාණන් වහන්සේ වදාලා එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒක තමයි නිරුද්ධ කරන්න තියෙන්නේ. එත්ත පහියමානා පහියති. ඒ චන්දරාගය තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. තමන්ගේ ඇස් දෙක ගැන තියෙන චන්දරාගයයි ප්‍රහාණය කරන්න තියෙන්නේ, නිරුද්ධ කරන්න තියෙන්නේ. ඊළඟට තමන්ගේ කැමැත්ත, ප්‍රේමයේ තියෙන තව දේවල් තියෙනවා. මොනවද? තමන්ගේ කන් දෙක, තමන්ගේ නාසය, තමන්ගේ දිව, කය, තමන්ගේ මනස, තමන්ගේ මේ ශරීරය. එතකොට තමන්ගේ ජීවිතය ගැන තියෙනවා චන්දරාගය, ප්‍රේමය, සෙනෙහස. මේ ප්‍රේමය, සෙනෙහස තමයි දුරු කළ යුත්තේ, දුකෙන් නිදහස් වෙන්න කැමති නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට මේ ජීවිතේ ප්‍රියමනාපව තියෙන දේවල් තමයි මොනවද? තමන්ගේ ඇස් දෙකට පේන දේවල්, තමන්ගේ කන් දෙකට ඇහෙන දේවල්. තමන්ගේ ඇස් දෙකට පේන දේ තමයි මොනවද? තමන්
ආස කරන තමන් හරියම්බ කරගත්තු තමන්ගේ ධන ධාන්‍ය වස්තු භෝග සම්පත් නැත්නම් තමන්ගේ හිතයිශීන් තමන්ගේ ඥාතීන් තමන්ගේ මිත්‍රයන් තමන්ගේ ස්වාමියා බිරිඳ දරුවෝ නැත්නම් තමන්ගේ මිතුරන් තමන්ගේ ගේ දොර තමන්ගේ යාන වාහන තමන් සතු යම් වස්තුවක් ඇද්ද ඒ දේවල් මේ හැම දෙයක්ම ප්‍රියමනාප විදිහට තියෙන දේවලුයි. එතකොට මේ ප්‍රියමනාප මිහිරි බවින් තියෙන මේ දේවල් ගැන යම් චන්දරාගයක් ඇද්ද යම් ප්‍රේමයක් ඇද්ද යම් සෙනෙහසක් ඇද්ද මේ ප්‍රේමය මේ සෙනෙහස තමයි දුරු කරන්න ඕනි. එතකොට මේ චන්දරාගය මේ ප්‍රේමය යම් දවසකද දුරු කරලා දාන්නේ ආන් ඒක තමයි දුකේ නැතිවීම දුකේ නිරුද්ධ වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට මේ තමන්ගේ ජීවිතය මුල් කරගෙන ඊළඟට තමන්ගේ මේ බාහිර තමන්ට අයිති තමන් කැමති තමන් සම්තක දේවල් මුල් කරගෙන තමන්ගේ ජීවිතයේ සතුටක් හට ගන්නවා නම් ඒ සතුට සොම්නස ගැන තියෙන චන්දරාගය තමයි දුරු කරන්න ඕනේ. ඒ සැප විඳීම ගැන. ඊළඟට ඒ දේවල් තමන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම ගැන තියෙන චේතනාව තමයි තණ්හාව තමයි දුරු කරන්න ඕනේ. ඊළඟට තමන්ගේ ජීවිතයේ තියෙනවා ප්‍රාර්ථනාවල් තමන්ගේ ජීවිතයේ තියෙනවා තමන්ගේ හිතේ පැතුම් ගොඩක් මගේ ජීවිතය අනාගතේ මෙහෙම වෙන්න ඕනි මගේ භෝග සම්පත් මේ විදිහට වැඩි වෙලා යන්න ඕනි මගේ ඥාතීන් මේ විදිහට දියුණු වෙන්න ඕනි සැපේ ලබන්න ඕනි ආදී ප්‍රාර්ථනා ගොඩක් පැතුම් ගොඩක් මේ ගැන තියෙන චන්දරාගය තමයි දුරු කරලා දාන්න ඕනි. එතකොට ඒක තමයි දුකේ නැතිවීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ බද්දරක ගාමිනී බුදුරජාණන් වහන්සේගෙන් අසවදාලා බුදුරජාණන් වහන්සේගෙන් අසවදාලේ මොකද්ද? ස්වාමීනි මේ දුක හට ගන්නා විදිහ ගැනත් දුක නැති කරනා විදිහ ගැනත් මට කියා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බද්දරක ගාමිනීගේම ජීවිතේ කරුණ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දුක හටගන්නේ ශෝකය වැළපීම හටගන්නේ චන්දරාගය මුල් කරගෙනයි ප්‍රේමය මුල් කරගෙනයි සෙනෙහස මුල් කරගෙනයි. ඊළඟට ඒ චන්දරාගය ඒ ප්‍රේමය ඒ සෙනෙහස දුරු කරලා දැම්මොත් ඒ කෙනා තමයි දුකෙන් නිදහස් වී යන කෙනා. එතකොට පින්වත්නි භද්‍රක ගාමිනී මේ කාරණය බොහොම සතුටින් අනුමෝදන් වුණා සතුටින් තේරුම් ගත්තා. දැන් පින්වත්නි මේ ක්‍රමයට අපි කල්පනා කළොත් අපිටත් බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතවලත් දුක හටගන්නවා නම් හටගන්නේ කුමක් මුල් කරගෙනද? චන්දරාගය මුල් කරගෙනයි. ප්‍රේමය සෙනෙහස මුල් කරගෙනයි. ඊළඟට ඒ චන්දරාගය ඒ ප්‍රේමය ඒ සෙනෙහස දුරු කරලා දැම්මොත් දුක දුරු කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පවතින පරම සත්‍ය චතුරාර්ය සත්‍ය ඒ චතුරාර්ය සත්‍ය වල දුක්ඛ සමුදය දුක හටගන්නා විදිය දේශනා කළා. දුක්ඛ නිරෝධය දුක නැති කරනා විදිය ගැන දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝක සත්වයා ගැන අනුකම්පාවෙන් දේශනා කළ ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය. දුක නිරුද්ධ කරන මාර්ගය ප්‍රතිපදාව. ඒ දුක නිරුද්ධ කරන මාර්ගය ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දුක අවබෝධ කරගන්න තියෙන්නේ ඒ දුක හටගන්නා හේතුව චන්දරාගය ප්‍රහාණය කරන්න තියෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමෙනුයි. එතකොට ඒ සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙලා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8කින් යුක්ත ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය. ඉතින් මේ මාර්ගය පුරුදු කිරීමෙන් හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙනවා මේ දුක හටගන්න හේතුව ප්‍රහාණය කරලා සියලු දුකෙන් නිදහස් වෙන්න. මේ බුද්ධ ශාසනයේ බොහෝ පිරිසක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දුක හටගන්නා ප්‍රතිපදාව දුරු කරන මාර්ගය අනුගමනය කිරීමෙන් චන්දරාගය දුරු කරලා තණ්හාව ප්‍රහාණය කරලා මේ සියලු දුකෙන් නිදහස් වී ගියා. ඉතින් අපේ භාග්‍යයකට අපේ වාසනාවකට ඒ ශ්‍රී සද්ධර්මය අපට අදටත් ඉගෙන ගන්න අහන්න අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ.
ඉතින් ඒ ධර්මයේ ඉගෙන ගන්නකොට තමයි මේ බොහොම පැහැදිලිව බොහොම निराවුල්ව අපිට මේ ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ ධර්මයේ ඉගෙන ගනිද්දි මේ තමයි දුක හටගන්න හේතුව, මේ තමයි දුකේ නැතිවීම කියලා. මේ තමයි දුක නැති කරන්න තියෙන මාර්ගය කියලා. ඉතින් ඒ විදිහට ඒ ධර්මය අහන්න හම්බෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ. අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන්න ධර්මයේ ඒ විදිහටම පුරුදු කරන්න. ඒ ධර්මයේ ඒ විදිහටම නුවණින් විමසන්න. නුවණින් විමසමින් මේ දුක හටගන්නා හේතු ප්‍රහාණය කරලා දුකෙන් නිදහස් වෙලා ඒ නිවන් මඟ පුරුදු කිරීම තුළින් දුකෙන් නිදහස් වෙලා ඒ නිවන අවබෝධ කරගන්න අපි කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අද අප ඉගෙනගත්ත මේ උතුම් මේ වටිනා බුද්ධ දේශනාව අප හැම දිනාටම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද සත්‍යන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා. ඉතින් ඒ උතුම් ධර්මයට අනුව ජීවිත සකස් කරගන්න පින්වන්ත අපි හැම දිනාටම අවකාශ තිබෙන දුර්ලභ වාසනාවන් ගරුතර මහා සංඝරත්නයේ කරුණාව නිසා දායාද වන නිමේෂේ ඉතින් අපට අනුකම්පාවෙන් උතුම් ධර්මානුශාසනාව පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදැහැති දායකත්වයේ දරන්නේ පින්වත් සමිතා කලංක මායාදුන්නේ මහත්මයා, සිතාරා තාවුද පින්වන්ත මහත්මිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට විශේෂයෙන් සුහස් මායාදුන්නේ වගේම සෙහස් මායාදුන්නේ පිනැති සිඟිති දරුවන්ට ආශිර්වාද කිරීමේ අපේක්ෂාවෙන්. ඉතින් ඒ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඊළඟට භාවනාව සමීප කරන්න අපි ඔබට සූදානම් වන්නේ. භාවනාවට කලින් අපි මද විරාමයක් ලබා ගන්නවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.